Right. Good morning, children. Then ගිය සති බ්‍රහස්පතින් අපිට ක්ලාස් එක කරන්න උනේ නෑ මේ සිග්නල් ප්‍රශ්නයක් ඇති වෙච්ච නිසා ක්ලාස් එක නැවැත්තුවා. මොකද හේතුව ඊට කලින් පන්තියක් කරා. ඒ පන්තියත් බොහොම මාරුවෙන් කරේ සිග්නල් නැති නිසා. ඒ නිසා තමයි පන්තිය නැවැත්තුවේ. හදිසියෙම තමයි කරන්න උනේ. මොකද මේ පන්තිය කරන්න ඔක්කොම ලෑස්ති වෙලා හිටියේ. ඒක නිසා තමයි ඉරිදා දේ දාගත්තේ. ඒක උදේත් අද පොයයි කියලා එච්චර මගේ අවබෝධයක් තියුණා. ඒක නිසා තමයි දැම්මේ. නැත්තම් අපිට දවස් වෙනස් කළා දාගන්න තිබුණ මුලින්ම. රයිට්, කමන්නේ. අද අපි පාඩම පටන් ගමු. මම ඔයාලට ගෙදරදී කරන්න වැඩකුත් දුන්නා ටියුට් එකේ. හරිද? ඒකේ උත්තර අපි පස්සේ කතා කරමු. අපි අද පාඩමක් පටන් ගන්නවා. හොඳ, ඔයාලගේ ටියුට් එකේ 3 වෙනි පිටුවේ තියෙනවා relative clauses කියලා මාතෘකාවක්. හරිද? relative clauses කියලා මාතෘකාවක් තියෙනවා. අන්න ඒක තමයි අපි අද කතා කරන්නේ. හරි? relative clauses කියන්නේ මොකක්ද? ටිකක් ලේසිම නෑ පාඩම. හොඳද? ටිකක් අමාරුයි. හැබැයි කල්පනාවෙන් හොඳට අහන් හිටියොත් ලේසියෙන් අල්ලගන්න පුළුවන්. හරි? ඒක නිසා උමනාවෙන් උනන්දුවෙන් අහගන්න, වෙන වැඩ කරන්න නැතුව. මොකද මම කිව්වාගේ මේක ටිකක් අමාරුයි. හොඳද? අමාරුයි. හැබැයි හොඳට අහන් හිටියොත් එච්චර අමාරු නෑ. රයිට්, අපි බලමු. හරිද? relative clause එකක් කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා අපි බලමු. මොකටද මේ relative clause එකක් කියලා කියන්නේ? relative clause එකක් මතක තියාගන්න. relative clause එකක් පටන් ගන්නේ relative pronoun එකකින්. relative clause එකක් පටන් ගන්නේ relative pronoun එකකින්. මොනවද relative pronouns කියලා කියන්නේ? who, which, that, ඊළඟට තව තියෙනවා whose, තව තියෙනවා whom. හරිද? where කියලා තියෙනවා. මේවා තමයි relative pronouns. relative pronoun එකකින් පටන් ගන්න clause එකකට අපි කියනවා relative clause එකක් කියලා. හරිද? ඊළඟට මේ relative clause එකකින් කරන්නේ මොකද්ද? relative clause එකකින් කරන්නේ මොකද්ද කියන එක. relative clause එකකින් කරන්නේ අපි relative, ඒ කියන්නේ මේ relative clause එකකින් අපි කරන්නේ යම් කිසි කෙනෙක් එහෙම නැත්නම් දෙයක් ගැන තොරතුරු ලබා දෙන එක කරන්නේ. හරිද? යම් කිසි කෙනෙක් එහෙම නැත්නම් දෙයක් ගැන තොරතුරු ලබා දෙනවා. මම උදාහරණයක් ඔයාලට ලියලම පෙන්නන්නම්. ඔව්. බලා ගන්න.
My brother who is in grade 6 is very kind කියලා වාක්‍යයක් ලිව්වම හරිද? දැන් ওই වාක්‍යයේ අපිට කොටස් දෙකක් පේනවා බැලුවහම. හරිද? මම කියපුව relative pronoun එකකුත් පේනවා. ඔව්. හරිද? දැන් relative pronoun එකක් තියෙනවනේ. මෙන්න මේ relative pronoun who කියන එක. මෙන්න තියෙනවා. හරිද? relative clause එකක් relative pronoun එකකින් තමයි පටන් ගන්නේ. මෙන්න මේක තමයි එතකොට relative clause එක. Who is in grade 6. හරිද? Who is in grade 6. මේක තමයි relative clause එක. පටන් අරන් තියෙනවා relative pronoun එකකින්. relative pronoun එකකින් පටන් අරන් තියෙනවා මෙන්න relative clause එක. දැන් මේකෙන් මොකද්ද කරන්නේ? relative clause එකක් මතක තියාගන්න relative pronoun එකකින් පටන් ගන්නවා. relative pronoun එකට කලින් තියෙන නාම පදේ ගැන අපි විස්තරයක් කියනවා. හරිද? relative pronoun එකකින් පටන් ගන්නවා. relative pronoun එක තමයි who. ඊට කලින් ඉන්න නාම පදේ තමයි my brother. එතකොට එයා ගැන අපිට තොරතුරක් කියනවා. මොකද්ද තොරතුර? my brother එයා ගැන කියන තොරතුර තමයි is in grade 6. 6 පන්තියේ ඉන්නේ. හරිද? My brother is very kind. ඔහු කරුණාවන්තයි. ඒක තමයි වාක්‍ය. මගේ සහෝදරයා is very kind. කරුණාවන්තයි. එයා ගැන කියන විස්තරය තමයි එයා ඉන්නේ grade 6. තවත් විස්තරයක් කියනවා එයා ඉන්නේ 6 වසරේ කියලා. ඔන්න ඔය විදිහට relative clause එකක් කියලා අපි අඳුනගන්නේ relative pronoun එකකින් පටන් ගන්නවා. ඒ relative pronoun එකට කලින් තියෙන නාම පදේ ගැන අපිට තොරතුරක් කියනවා. හරිද? බලන්න. relative pronoun එකකින් පටන් ගන්නවා. ඊට කලින් තියෙන නාම පදේ ගැන අපිට තොරතුරක් information මොනවා හරි තොරතුරක් දෙනවා. හරිද? එතකොට මේක තමයි relative clause එක. අනිත් එක තමයි මතක තියාගන්න relative clause එකක් කියලා කියන්නේ ඔයාලට මේක මම කලින් කියලා දීලා තියෙනවා. ඔව් relative clause එකක් කියලා කියන්නේ subordinate clause එකක්. මොකද්ද subordinate clause එකක් කියලා කියන්නේ? ඒක කලින් ඔයාලට කියලා දීලා තියෙනවා. දැන් උදාහරණයට මේ ලියලා තියෙන වාක්‍යයේ මේ ලියලා තියෙන වාක්‍ය කොටස් දෙකක් තියෙනවානේ. එකක් තමයි my brother is very kind. හරිද? My brother is very kind. ඒක එක වාක්‍යයක්.
මේකනේ වාක්‍ය. My brother is very kind. මගේ සහෝදරයා කරුණාවන්තයි. relative clause එක තමයි එක මම මෙතනින් ලියන්නම්. who is very kind. එක relative clause එක. relative pronoun එකකින් පටන් ගන්න. එතකොට මේ වාක්‍යයේ මෙන්න මෙයා තමයි main clause එක. ඒ කියන්නේ ප්‍රධාන වාක්‍ය. ඒක independent clause එකක්. independent කියලා කියන්නේ ස්වාධීනව ඉන්න පුළුවන් වාක්‍යයක්. කියන my brother is very kind. මගේ සහෝදරයා හරි කරුණාවන්තයි. අපිට මේ වාක්‍යයේ තේරුම ගන්න මේක ඕනේ නැහැ. මෙන්න මේ who is very kind කියන එක ඕනේ නැහැ. එතකොට අපි මේක කියනවා මේක independent clause එකක්. independent ස්වාධීනයි. දැන් who is very kind කියන එක who is very kind කරුණාවන්තයි. කවුද කරුණාවන්ත? ඒතර මේ වාක්‍යයේ තේරුම ගන්න අපිට මේක ඕනද නැද්ද? මේක අනිවාර්යෙන් ඕන. who කියන්නේ කවුද? who is very kind කරුණාවන්තයි. කවුද මේ කරුණාවන්ත? my brother. ඒ කියන්නේ මේක නිතරම මේවට තනියම ඉන්න බෑ. මේ relative clauses වලට. හරිද? relative clauses වලට තනියම ඉන්න බෑ. එයා නිතරම මේ වගේ main clause එකකට එහෙම නැත්නම් independent clause එකට join වෙලා ඉන්න ඕන. හරිද? ඒක නිසා අපි මේවට කියනවා subordinate clause එකක්. subordinate කියන්නේ අර මේ තව කෙනෙක් මත රඳා පවතින ඕන. dependent clause එකක්. ඒ කියන්නේ තනියම ඉන්න බැරි ඒවා. මතක තියාගන්න. ඒක නිසා තමයි අපි මේ relative clause එක නිතරම මේ වාක්‍යයකට සම්බන්ධ කරලා ගන්න. ඒක නිසා පේනවනේ my brother is very kind කියන එක independent clause එක නැත්නම් main clause එක. who is very kind කියන්නේ subordinate clause එක. හරි ඒකට තනියම ඉන්න බෑ. ඒතර අපි කියන්නේ ඒක පටන් ගන්න relative pronoun එකකින් who කියන. ඒතර ඒක දාන්නේ විස්තර කරන නාම පදයට පිටිපස්සේ. my brother නේ විස්තර කරන්නේ. ඒතර මෙන්න මෙතෙන්ට තමයි දාලා තියෙන්නේ. හරි. පේනවනේ my brother relative clause එක who is very kind නේද? ඔව් ඒක පොඩ්ඩක් පැටලුණා. very kind නෙමෙයි. මෙතන subordinate clause එක තියෙන්නේ who is in grade 6 කියන එක. මේක තමයි subordinate clause එක. හරිද? ඒතර subordinate clause එක දාන්න ඕන විස්තර කරන නාම පදයට පිටිපස්සේ. my brother වන විස්තර කරන්නේ. ඒතර මෙතෙන්ට එන්න ඕන. තමයි මේ වාක්‍ය ලියලා තියෙන්නේ. my brother මෙන්න විස්තරේ who is in grade 6 who is in grade 6 ඊට පස්සේ මේ වාක්‍ය ඉතුරු ටික he is very kind. හරිද? මේකට කමා දෙකක් අපි දෙපැත්තට දාලා තියෙනවා. සමහර relative clauses වලට අපි කමා දානවා. සමහර ඒවාට දාන්නේ නැහැ. ඒක මම ඉස්සරහට කියන්නම් මොන වගේ තැන් වලටද අපි කමා දාන්නේ මොන වගේ තැන් වලටද කමා දාන්නේ නැත්තේ කියලා. හරිද? right. ඊළඟට එතකොට relative clause එකක් කියන්නේ මොකක්ද කියලා දැන් දන්නවා. relative clause එකක් පටන් ගන්නේ relative pronoun එකකින්. relative pronouns තියෙනවා who, which, that, whose, whom, where අන්නේ වගේ. ඊළඟට relative clause එකකින් කරන්නේ කියන්නේ relative clause එකක් අපි අඳුනගන්නේ
එක එනවා relative pronoun එකකින් පටන් ගන්නවා. relative pronoun එකකින් පටන්ගෙන නාම පදයකට පිටිපස්සෙන් ඇවිල්ලා ඒ නාම පදය ගැන අපිට විස්තරයක් කියනවා. who තමයි relative pronoun එක. නාම පදේ තමයි brother. brother ගැන විස්තරයක් කියනවා. හරිද? relative clause එක අඳුනගන්නේ relative pronoun එකකින් පටන් ගන්නවා. නාම පදයක් පිටිපස්සෙන් ඇවිල්ලා ඒක ගැන විස්තරයක් කියනවා. අනිත් එක තමයි relative clause එකක් කියලා කියන්නේ subordinate clause එකක්. හරිද? ඒ කියන්නේ එයාට තනියම ඉන්න බෑ. එයා නිතරම main clause එකක්. එහෙම නැත්නම් independent clause එකක් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕන. හරිද? තනියම ඉන්න බෑ relative clauses වල. මොකද තේරුමක් නැති නිසා. සම්පූර්ණ තේරුමක් ඉන්නේ නැහැ. මොකද අපිට මේ who කියන්නේ කවුද කියලා අපි දන්නේ නැහැනේ. ඒතර who කියන්නේ කවුද කියලා බලා ගන්න මේ වාක්‍යයට සම්බන්ධ කරන්න ඕන. මොකද who කියන්නේ brotherට. අන්න ඒ වගේ. relative clause එකක් මතක තියාගන්න subordinate clause එකක් ඒක. ඒකට තනියම ඉන්න බෑ. main clause එකක් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. හරිද? ඊළඟට තව කීපයක් තියෙනවා අපිට කතා කරන්න. බලා ගන්න relative clauses වල දැන් අපි ගමු මෙන්න මෙහෙම එකක්. My class teacher who lives in Galle is very helpful. මගේ class teacher ගොඩාක් උදව් කරන helpful. එයා ජීවත් වෙන්නේ ගාල්ලේ. ඒකට මෙන්න relative pronoun එකෙන් පටන් අරන් තියෙනවා relative clause එක. හරිද? ඒතර ඇත්තටම main clause එක තමයි my class teacher is very kind, is very helpful. උදව් කරනවා. relative clause එක තමයි who lives in Galle. හරිද? ඒතර මං කිව්වා මේ relative clause එක පටන් අරන් තියෙන relative pronoun එකකින්. relative pronoun එකකින් පටන් අරන් තියෙනවා. එතකොට මේ who කියන්නේ කවුද? එයාව බලා ගන්න ඊට ඉස්සරහින් ඉන්න නාම පදේ බලන්න ඕනේ. who කියන්නේ class teacherට. කියන්නේ class teacher lives in Galle කියලා තමයි ඔය කියන්නේ. හරිද? එතකොට මේ විස්තර කරන නාම පදේ පුද්ගලයෙක් නම් person පුද්ගලයෙක් නම් අපි ගන්න relative pronoun එක who කියලා. හරිද? ඔයා විස්තර කරන්නේ relative clause එකෙන් පුද්ගලයෙක් නම් relative pronoun එක විදිහට ගන්න ඕන who. හරිද? අපි දැන් දෙයක් විස්තර කරලා බලමු. එහෙම නැත්නම් සතෙක්
right, the cow which belongs to my uncle is grazing in our garden. ඒ කියන්නේ මෙතන හරකා එයා අයිති මගේ අංකල්ට grazing කියන්නේ තනකොළ උලා කනවා. හරිද? grazing in our garden. එයා තනකොළ උලා කනවා තනකොළ උලා කනවා අපේ වත්තේ. හරිද? ඇත්තට මේකේ main clause එක තමයි the cow is grazing in our garden. හරකා අපේ වත්තේ තනකොළ කමින් ඉන්නවා. clause එක තමයි which belongs to my uncle. එයා අයිති මගේ අංකල්ට. හරිද? එතකොට මේක තමයි relative clause එක. මොකද ඒකෙන් ඊට කලින් තියෙන නාම පදේ cow ගැන අපිට විස්තරයක් කියනවා. relative clause එක පටන් අරන් තියෙන්නේ relative pronoun එකකින්. relative pronoun එකකින්. හරිද? ඊට අමතරව මතක තියාගන්න ඕන කලින් who කියන එකෙන් විස්තර කරේ class teacher. දැන් which කියන එකෙන් විස්තර කරන්නේ cow. ඒ කියන්නේ animal. පුද්ගලයෙක් ගැන විස්තර කරනවා නම් ඔයා relative pronoun එක විදිහට who පාවිච්චි කරන්න ඕන. සතෙක් විස්තර කරනවා නම් relative pronoun එක විදිහට which පාවිච්චි කරන්න ඕන. හරිද? පුද්ගලයෙක් නම් who, සතෙක් නම් which. හරිද? ඊළඟට අපි තව එකක් ගමු. බලන්න the book which belongs to Namal is a children's novel. පොත බලන්න මේක තමයි main clause එක. the book is a children's novel. ඒ පොත ළමා නවකතාවක්. relative clause එක තමයි which belongs to Namal. පොත අයිති නාමල්ට. පොත අයිති නාමල්ට. හරිද? දැන් එතනත් relative clause එකකින් අපිට අමතර විස්තරයක් කියලා තියෙනවා මේ පොත අයිති නාමල්ට. ප්‍රධාන main clause එකෙන් කියනවා the book is a children's novel. මේක ළමා නවකතාවක්. අපිට දීලා තියෙන තොරතුර තමයි ඒක අයිති නාමල්ට. ඒක පටන් අරන් තියෙනවා relative clause එක relative pronoun එකකින් which. which කියන එකෙන් මම කිව්වේ relative pronoun එකෙන් විස්තර කරන්න ඊට කලින් තියෙන නාම පද. මෙන්න මේක. the book කියන්නේ a thing. දෙයක්. හරිද? දෙයක් විස්තර කරනවා නම් ඒත් අපි ගන්න relative pronoun එක තමයි which. ඒතර මතක තියාගන්න ඕන
පුද්ගලයෙක් විස්තර කරනවා නම් who, සතෙක් විස්තර කරනවා නම් which, දෙයක් විස්තර කරනවා නම් ඒත් which. relative pronouns පාවිච්චි කරන විදිය. අප මතක තියාගන්න පුද්ගලයෙක් ගැන නම් relative clause එකකින් විස්තර කරන්නේ අපි එතකොට who ගන්න relative pronoun එක විදිහට. animal or thing, සතෙක් හරි දෙයක් ගැන නම් විස්තර කරන්නේ එතකොට relative pronoun එක which. හරිද? right. ඊළඟට මේකත් මතක තියාගන්න ඕන. දැන් මම කිව්වනේ පුද්ගලයෙක් නම් who, සතෙක් හරි දෙයක් ගැන නම් which. මෙන්න මෙහෙම කරන්න පුළුවන්. මේ තැන් තුනටම ඕනනම් අපිට that දාලා ගන්න පුළුවන්. හරිද? that දාලා ගන්න පුළුවන් who, which කියන දෙකම වෙනුවට. හරිද? පුද්ගලයෝ වෙනුවෙන්, සත්තු, දේවල් වෙනුවෙන් අපිට පුද්ගලයෝ වෙනුවට අපි who ගන්නවනේ. who වෙනුවට that ගන්න පුළුවන්. දේවල්, සත්තු වෙනුවෙන් අපි which ගන්නවනේ. which වෙනුවට ඕන නම් අපිට that ගන්නත් පුළුවන්. හරිද? හැබැයි ඒක ගන්න පුළුවන් සමහර වාක්‍යවල විතරයි. මම කියන්නම් ඉස්සරහට මොන වගේ වාක්‍යවලද කියලා. අපිට who වෙනුවට හරි which වෙනුවට හරි that ගන්න පුළුවන්. හරිද? relative pronoun එකේ වගුවක් මම දෙනවා. ඒක ඔයාලගේ පොතේ තියෙනවා. ඒකෙන් බලලා ඔක තේරුම් ගන්න පුළුවන්. right. ඊළඟට තව දෙයක් මේක ඉගෙන ගන්න ඕන. දැන් මෙතන හරිද? මේ relative pronoun එක ඔයාලගේ මම Facebook එකේ මේක තියෙන තැන කියන්නම්. ඔව්. page number 85 85 පිටුවේ තමයි මේ relative pronouns තියෙන්නේ. relative clauses. ඊළඟට බලා ගන්න. දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරිද? මේ relative pronouns මේ වාක්‍ය තුනේම මේකන relative clauses මම ආපහු අන්ඩර්ලයින් කරන්නම්. මේ relative clauses තුන. හරිද? right. දැන් මේ relative clauses වල හොඳ relative clauses වල මේ lives කියන්නේ verb එකනේ. ඒක verb එකනේ. lives කියන්නේ verb එක. belongs කියන්නේ තයිමත් verb එක. belongs කියන්නේ තයිමත් verb එක. ක්‍රියාපදේ. හරිද? එතකොට මේ relative pronoun එක ඇවිල්ලා තියෙන්නේ කවුරු විදිහටද? මේ clause එකේ verb එකට කලින් එනවා subject එක විදිහට. හරිද? එතකොට මතක තියාගන්න පුද්ගලයන්ට අපි relative clause එක
who කියන එක පාවිච්චි කරනවා subject එක විදිහට. හොඳට මතක තියාගන්න. හරි. which කියන එක අපි පාවිච්චි කරනවා දේවල් වලට. සත්තුන්ට හරි මොනවා හරි ද්‍රව්‍ය වල වෙනුවෙන් relative clause එකේ subject එක විදිහට. හරි. ඒතර මතක තියාගන්න ඕන who which කියන දෙක අපිට පාවිච්චි කරන්න පුළුවන් subject එක විදිහට. හරිද? relative clause එකේ subject එක විදිහට. ඒතර මතක තියාගන්න object එක විදිහට එන්නත් පුළුවන්. එතකොට පොඩ්ඩක් වෙනස් වෙනවා. හරි? මම ඒකත් ලියලා පෙන්නන්නම් කොහොමද object එක විදිහට එන්නේ කියලා. හරිද? right. දැන් බලමු. හරිද? දැන් මේ වාක්‍ය බලන්න. The man whom I met in the library talked with me. මම relative clause එක වෙන් කරන්නම්. එතකොට ඔක තමයි relative clause එක whom I met in the library. හරිද? එතකොට main clause එක තමයි the man talked with me. මනුස්සයා මාත් එක්ක කතා කරා. මේ මනුස්සයා ගැන කියන විස්තරය තමයි යා මට ලයිබ්‍රරි එකේදී හම්බෙච්ච කෙනා. මේ මෑන් කියන්නේ කවුද? මට ලයිබ්‍රරියේදී හම්බෙච්ච කෙනා. එතකොට බලන්න whom කියලා මම කියවනේ relative pronoun එක. relative pronoun එකකින් පටන් ගන්නවා. එතකොට whom කියන එකෙන් විස්තර කරන්නේ man person පුද්ගලයෙක්. හරිද? The man whom I met in the library talked with me. දැන් මෙතන බලන්න කලින් නම් අපි පුද්ගලයෝ වෙනුවෙන් who ගත්තේ. මෙතන අපි අරන් තියෙනවා whom කියන එක. හරිද? ඇයි වෙනස? මොකක්ද එහෙම වෙනස් වෙන්න හේතුව? අපි relative clause එක ගමු. මේකනේ relative clause එක whom I met in the library. දැන් මට relative clause එකේ verb එක මොකද්ද වෙන්න ඕනේ? ඉක්මනට අඳුර ගන්න බලන්න verb එක මොකද්ද කියලා. relative clause එකේ තියෙන verb එකක්. ඒ කියන්නේ මෙන්න මේ කොටසේ whom I met in the library. main clause එක ගාව ගන්න එපා හොඳද? main clause එක තමයි the man talked with me. මැදින් දාලා තියෙන relative clause එක තමයි whom I met in the library. relative clause එකේ verb එක තමයි met. මෙන්න මේක.
කියන්නේ meet වල past tense එක met හම්බ වුණා. ඔව්. කාටද හම්බුනේ? මට තමයි හම්බුනේ. එතකොට මෙයා තමයි subject එක. හරිද? whom I met. මට හම්බුණා. මට හම්බුනේ කාවද? මෙන්න මේ මිනිස්සයව. හරිද? man. ඒතර එයා වෙනුවට තමයි අපි whom අරන් තියෙන්නේ. ඒතර මෙයා කවුද? මෙයා තමයි වාක්‍යේ ඒ clause එකේ object එක. අපි මුලට ගත්තට මොකද විස්තර කරන නාමපද පිටිපස්සට අපි relative pronoun එක දාන්නේ. මෙතෙන්ට ආවට මෙයා object එක. හරිද? ඒ කියන්නේ relative pronoun එකෙන් relative pronoun එක පුද්ගලයෙක් විස්තර කරනකොට හරිද? subject එක විදිහට ආවොත් අපි ගන්නේ who. හැබැයි එයා ආවොත් object එක විදිහට එතකොට අපි ගන්නේ whom. හරිද? subject එක විදිහට subject එක විදිහට who object එක විදිහට whom people කියන්නේ මිනිස්සු වෙනුවෙන් relative clause එක එන විදිය මිනිස්සු වෙනුවෙන් subject එකේදී who object එකට આવොත් whom තව ඕකෙදින් පොඩි මෙහෙම දෙයක්ත් තියෙනවා එකත් අහගන්න හොඳද අපිට ඕනනම් whom වෙනුවට who කියලා තියන්නත් පුළුවන් හොඳද object එකේදී ඒ කියන්නේ the man who I met in the library talk with me කියලා ලියන්නත් පුළුවන්. ඒක අපි අර එදිනෙදා කතා බහේදී මේ විදිහට ලියන්න පුළුවන් අර whom කියලා ගත්තාම ගොඩක් formal. හරිද? ඉතින් අපිට ඕන නම් object එකේදී who කියලා ගන්නත් පුළුවන්. subject එකේදී who ගන්නත් පුළුවන්. object එකේදී who ගන්නත් පුළුවන්. ඒ වුණාට හැබැයි මතක තියාගන්න ඔයාලගේ පොතේ දීලා තියෙන්නේ මෙන්න මේක විතරයි. හරි whom කියලා. තේරුණාද? subject එකේදී who object එකේදීත් ඕනනම් who ගන්න පුළුවන් whom ගන්නත් පුළුවන්. ඒ වුණාට ඔයාලගේ පොතේ තියෙන්නේ මෙන්න මෙයාව ගන්නයි කියලා. හරි whom කියන එක ගන්න කියලා. who කියලා ගත්තත් වැරද්දක් නැහැ. හරි එහෙමත් පාවිච්චි කරනවා. හැබැයි ගොඩක් formal විදිහ. ගොඩක් formal කිව්වහම අර විධිමත් විදිහ අපි ලේඛන වල පාවිච්චි කරන විදිහ whom කියන එක. හරිද? පුද්ගලයන්ටනේ ඊළඟට බලමු දේවල් වලට. right බලන්න මේ වාක්‍ය The book which I bought yesterday is a children's novel. The book which I bought yesterday is a children's novel. ඉතින් මේකේ main clause එක තමයි the book is a children's novel. මේ පොත ළමයින්ගේ නවකතාවක්. ඒකේ තියෙන අමතර විස්තරය තමයි which I bought yesterday. මම ඊයේ මිලදී ගත්ත පොත. මෙන්න relative pronoun එක
මේක තමයි relative clause එක. which I bought yesterday. හරිද? දැන් මේ relative උතර which කියන එකෙන් විස්තර කරන්නේ පොත. a thing නේ දෙයක්. thing or animal දෙකම එකයි හොඳද? which කියන එකෙන් විස්තර කරන්නේ පොත. දැන් මේ relative clause එකේ හොඳද? which I bought yesterday කියන relative clause එකේ verb එක මොකද්ද? relative clause එකේ verb එක කාටද හොයාගන්න පුළුවන්? ඔව්. bought කියන verb. මෙන්න මේක verb එක. මිලදී ගත්තා. කවුද මිලදී ගත්තේ? පොත මිලදී ගත්තේ කවුද? ඔව්. පොත මිලදී ගත්තේ මම. පොත මිලදී ගත්තේ මම. මෙන්න මෙයා. එතකොට එයා තමයි subject එක. මොකද්ද මම මිලදී ගත්තේ? what did I buy? මොකද්ද මම මිලදී ගත්තේ? මම මිලදී ගත්තේ the book පොත. පොත වෙනුවට තමයි which දාලා තිබ්බේ. මෙයා object එක. හරිද? එතකොට මතක තියාගන්න ඕන දෙයක් ගැන විස්තර කරනකොටත් relative clause එකේ object එක විදිහට නම් එන්නේ. එතකොට අපි ගන්නෙ which. හරි? දැන් which එකේ එතකොට වෙනසක් නැහැ. subject එකේදී ආවත් which, object එකේදී ආවත් which. එතකොට මෙන්න මෙහෙම ඔක හදා ගන්න පුළුවන්. හරිද? subject object කියලා අපි වෙන් කරගමු. මෙතනින් people මෙතන දාමු thing or animal. එතකොට subject එක පුද්ගලය වෙනුවෙන් අපිට ගන්න පුළුවන් relative clause relative pronoun එක තමයි who. object එකේදී whom ගන්න කියලා මම කිව්වේ whom ගන්න කියලා කිව්වේ ඕනනම් ඒ වුණාට who ගන්නත් පුළුවන්. හරි. ඊළඟට දේවල් වෙනුවෙන් subject එකේදී which object එකේදීත් which වෙනස් වෙන්නේ නෑ which කියන එක. හරිද? හැබැයි මේ ඔක්කොටම that දාන්න පුළුවන්. ඒ කියන්නේ subject එකේදී ඕනනම් that ගන්න පුළුවන්. මේකෙදිත් that ගන්න පුළුවන්. මේකෙදිත් that ගන්න පුළුවන්. මේකෙදිත් that ගන්න පුළුවන්. හරිද? තේරුණාද? එතකොට හැබැයි මතක තියාගන්න ඕනේ මෙහෙම එකක් මම කිව්වේ සමහර වාක්‍යවල that ගන්න බෑ මම කියන්නම් that ගන්න බැරි මොන තැන්වලද කියලා අපි ඉස්සරහට ඔය relative clauses අපව කොටස් දෙකකට බෙදනවා. අන්න ඒ අවස්ථාවේදී ගන්න බෑ. හරිද? right. ඊළඟට තව පොඩි උදාහරණයක් තියෙනවා කතා කරන්න. තව කොටසක් ඕකෙම තියෙනවා කතා කරන්න. ඔව්. ඊළඟට
හරිද? බලන්න මේ වාක්‍යය. නිමල් නෑ ලියා ගන්න එපා. පොතේ තියෙනවා මේකේ. අර ඕන ටික තියෙනවා. හරි? Nimal, whose father works in a bank, is my friend. හරිද? දැන් මෙතනත් ඔයාලට පේනවා relative pronoun එකක්. මෙන්න whose කියන එක. මේක තමයි relative pronoun එක. හරි? relative pronoun එකෙන් පටන් ගෙන තියෙන relative clause එක තමයි whose father works in a bank. බලන්න නිමල් is my friend. නිමල් මගේ හොඳම යාළුවා. එයා ගැන අපිට විස්තරයක් කියලා තියෙනවා. එයාගේ තාත්තා වැඩ කරන්නේ බැංකුවක. හරිද? එතකොට අපි පාවිච්චි කරලා තියෙන relative pronoun එක තමයි whose කියන එක. මතක තියාගන්න whose father. whose father කියවහම කාගේ තාත්තා ගැනද අපි කතා කරන්නේ? නිමල්ස් father. නිමල් ඒ කියන්නේ නිමල්ස් father works in a bank කියන එක නෝ කියන්නේ. හරිද? එතකොට මේ apostrophe s දාලා අපි හදන්නේ possessive form එක. possession අයිතිය පෙන්වන්න. කාගේ තාත්තද? නිමල්ගේ තාත්තා. එතකොට මේ නිමල්ස් කියන එක අයින් කළා තමයි අපි whose කියන relative pronoun එක ගේන්නේ. හරිද? එතකොට නිමල් whose father මෙතන whose කියන්නේ නිමල්ස් කියන එක. විස්තර කරන නාම පදේ මෙයා. නිමල් whose father works in a bank is my friend. හරිද? මේකේ තියෙනවා ඉතින් works කියන්නේ verb එක. father කිව්වහම මේකම තමයි තනිකර subject එක whose father. whose කියන එක ඇවිල්ලා තියෙන්නේ නිමල්ස් කියන එක වෙනුවට. නිමල්ස්. නිමල්ගේ possessive form එක. හරිද? එතකොට relative pronoun එක මතක තියාගෙන possessive අයිතියක් ගැන කියනවා නම් එතකොට අපි ගන්නේ whose කියන එක. හරිද? ඒක පුද්ගලයන්ටත් එකයි දේවල් වලටත් එකයි. වෙනසක් වෙන්නේ නැහැ. හරි? දෙකම whose. ඒතර මතක තියාගන්න ලේසි මේ possessive form එක දානකොට ඒක ගොඩක් වෙලාවට නාම පදයට ඉස්සරහින් ඕනේ එන්නේ. ඉතින් දැන් මේ father කියන්නේ noun එකනේ. noun එකකට ඉස්සරහින් නම් එන්නේ ගොඩක් අය එක possessive form එක තමයි එන්නේ. හරිද? possessive එක. whose කියන එක දාන්න නම් පිටිපස්සෙන් නාම පදයක් තියෙන්න ඕන. whose book, whose brother, whose car අන්න ඒ වගේ නිතරම පිටිපස්සෙන් නාම පදයක් එන්න ඕන relative pronoun එක දානකොට. whose කියන එක අයිතිය පෙන්වන්න. හරිද? right. එතකොට අපි දැන් බලා ගන්න relative pronouns ඉගෙන ගත්තා මෙන්න මේ විදිහට. මොනවද? ඔව්. මේ වගුව තමයි දෙන්න හදන්නේ. හොඳේ. වගුව මේක තියෙනවා පොතේ ඔයාලගේ ලියා ගන්න ඕනේ.
හරිද? මේ relative pronouns ටික දාන්න හදන්නේ වගුවට. ඒතර පුද්ගලයෝ ගැන විස්තර කරනකොට subject එකේදී අපි ගන්නේ who. එහෙම නැත්නම් that ගන්න පුළුවන්. object එකට ගියොත් අපි මං කිව්වේ whom ගන්නේ පොතේ දීලා තියෙන whom කියලා උනට who ගන්න පුළුවන් ඕන හොඳද? එහෙම නැත්නම් that. පුද්ගලයෝ මේ සත්තු හරි දේවල් වල හරි ඒකට which subject එකටත් which object එකටත් which ඔය දෙකම මෙන්න ඕන නම් that ගන්න පුළුවන්. හරි. possessive form එක අයිතිය අඟවනකොට දේවල් වලටත් whose පුද්ගලයන්ටත් whose. ඒක වෙනසක් වෙන්නේ නැහැ. සත්තු පුද්ගලයෝ දේවල් ඔක්කොටම whose කියන එක ගන්න. ඔන්න ඔය විදිහට තමයි possessive pronouns මේ relative pronouns අපි පාවිච්චි කරන්නේ. හරිද? ඒකට that ඕනම තැනකට දාන්න පුළුවන්. දැන් ඊළඟට අපි තව කොටසක් ඉගෙන ගන්නවා. අන්න එතනදී මතක තියාගන්න මම එතකොට කියනවා මේ that මෙන්න මේ තැන්වල that ගන්න බෑ කියලා. එතකොට that ගන්න ඒ වගේ අවස්ථාවල that ගන්න බෑ හොඳද? ඒක මම කියන්නම්. right මේ වගුව ඔයාලගේ pupils book එකේ 85 පිටුවේ තියෙනවා. ඕක තමයි ඔය තියෙන්නේ. පුද්ගලයෝ වෙනුවෙන් subject එකේදී who ගන්න පුළුවන්. එහෙම නැත්නම් that ගන්න පුළුවන්. දේවල් වලට which that ගන්න පුළුවන්. object එකේදී පුද්ගලයන්ට whom that ගන්න පුළුවන්. දේවල් වලට which or that ගන්න පුළුවන්. possessive people things දෙකටම ගන්නේ whose කියන එක. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරිද? දැන් එතකොට ඔය relative pronouns වල ගැටලුවක් වෙන්න විදිහක් නැහැ. හරිනේ? relative pronouns එන්න ඕන ඔය විදිහට. මතක තියාගන්න subject එකේදී relative clause එකේ හොඳද? subject එකේදී පුද්ගලයා වෙනුවෙන් who, object එකේදී whom. who ගන්නත් පුළුවන් ඕනනම්. ඒතර subject එකේදී සත්තු වෙනුවෙන් එහෙම නැත්නම් දේවල් වෙනුවෙන් which, object එකේදීත් which. ඔය හතරටම වෙනුවෙන් ඕනනම් that ගන්න පුළුවන්. හරි. possessive form එක people animal දෙකොල්ලටම whose කියන එක තමයි ගන්න. right. ඊළඟට එතකොට මේ වගුව ඇඳ ගන්න ඕනේ නැහැ හොඳද? pupils book එක ඔයාලගේ තියෙනවා. ආපහු ඒක නිසා ඇඳ ගන්න ඕනේ නැහැ. right. ඊළඟට ඔය relative clauses වල තව පොඩි දෙයක් ඉගෙන ගන්න තියෙනවා. පොඩිම නෑ. ඒ වුණාට මේක ඉගෙන ගන්න ඕන. හරිද? ඒ කියන්නේ ඔය relative clauses වල තියෙනවා වර්ග දෙකක්. ඔව්. මෙන්න මෙහෙම.
the woman who is wearing a red sari is my mother. හරිද? දැන් මෙතන relative pronoun එක තියෙනවා who. එකෙන් පටන් ගත්තු relative clause එක තියෙනවා who is wearing a red sari. හරිද? දැන් බලන්න main clause එක තමයි the woman is my mother. කාන්තාව මගේ අම්මා. හරිද? එතකොට දැන් මෙහෙම බලන්න අපිට මෙන්න මේ relative clause එකේ කියලා තියෙන තොරතුර තමයි ඒ කියන්නේ ඒ කියලා තියෙන information එක අනුව තමයි අපි මේ වෙනස් කිරීම කරන්නේ. හරිද? The woman is my mother. කාන්තාව මගේ අම්මා. හරිද? මොන කාන්තාවද? එතකොට මේ කාන්තාව කවුද කියලා අඳුනගන්න අපිට මේ relative clause එක අවශ්‍යද නැද්ද? හරිද? එතකොට the woman is my mother. කාන්තාව මගේ අම්මා. මොන කාන්තාවද? who is wearing a red saree කියන්නේ රතු සාරියක් ඇඳලා ඉන්න කාන්තාව. එතකොට මෙන්න මේ නාමපදයේ ගැන දැනගන්න මේ relative clause එකෙන් කියන තොරතුරු අපිට අත්‍යවශ්‍යද නැද්ද? හරිද? ඒකට මේකෙන් කියන තොරතුර අපිට අත්‍යවශ්‍යයි මෙයා අඳුරගන්න. The woman is my mother කිව්වහම කාන්තාව මගේ අම්මා. ඒතර මොන කාන්තාවද? ඔව්. කියලා අපිට එනවනේ. ඒතර ඔන්න අපිට මේකෙන් ඉදෙනවා තොරතුරක්. මොන කාන්තාවද? wearing a red saree. රතු සාරියක් ඇඳගෙන ඉන්න කාන්තාව. එතකොට relative clause එකෙන් කියන තේරුම නැත්තම් ඒ වාක්‍ය relative clause එක අත්‍යවශ්‍යයි නම් නාමපදේ අඳුන ගන්න. හරිද? එතකොට අපි මේ relative clause වලට කියනවා මේවට අපි කියනවා defining relative clause කියලා. defining relative clause. හරිද? defining relative clause එක කියන තොරතුර main clause එකකට අත්‍යවශ්‍යයි. ඒක නැති වුණොත් අපිට වාක්‍ය තේරුම් ගන්න බැරි වෙනවා. හරිද? මතක තියාගන්න defining relative clause එක කියන තොරතුර වාක්‍යයට අනිවාර්යයෙන්ම ඕන. එහෙම නැත්නම් ඒකේ තේරුම අපිට අඳුර ගන්න බැරි වෙනවා. දැන් උදාහරණයක් විදියට ඔය ලියලා තියෙන උදාහරණේ the woman is my mother කිව්වහම කාන්තාව මගේ අම්මා. ඒතර අපිට හිතේ unclear අපැහැදිලි බවක් වෙනවා මොන කාන්තාවද කියලා. ඒක නැති කරන්නේ මේකෙන්. රතු සාරියක් ඇඳගෙන ඉන්න කාන්තාව. හරිද? අන්න ඒ වගේ defining relative clause එකක් වාක්‍යයට ඕනේ. අත්‍යවශ්‍ය තොරතුරක් දෙන්න. හරිද? relative clause එකක් කියන්නේ if clause එකක් නෙමෙයි. පටල ගන්න එපා. මම කිව්වා relative clause එකක් පටන් ගන්නෙ මොකකින්ද? relative pronoun එකකින්. හරි? if වෙන්නේ නැහැ නේද එතකොට? relative pronoun එකක් පටන් ගන්න relative clause එකකින්. නෙමෙයි. relative clause එක පටන් ගන්න relative pronoun එකකින්. relative pronouns මම ඉස්සෙල්ලා දැන් අර බගුවේ දුන්නේ ඒවා. who, which, that, whose ඒ වගේ ඒවා. when, where කියලාත් එනවා. හොඳද? තැනක් ගැන කියනවා නම් where, වෙලාවක් ගැන කියනවා නම් when. අන්න ඒ වගේ. හරි? right. එතකොට
මේ වගේවට අපි කියනවා defining relative clauses. හරිද? ඊළඟට තව උදාහරණයක් ගමු. මම ඉස්සෙල්ලා ලියුවා මෙන්න මේ වගේ උදාහරණයක්. My class teacher my class teacher who lives in Gaul is very kind. එතකොට my class teacher is very kind කියන මගේ class teacher හරි කරුණාවන්තයි. එතකොට ඒ main clause එකට එකතු කරලා තියෙන relative clause එකක් who lives in Gaul. ඒක පටන් අරන් තියෙන්නේ relative pronoun එකකින්. පුද්ගලයෙක් විස්තර කරන subject එක. හරි clause එකේ subject එකනේ. teacher තමයි විස්තර කරන්නේ. දැන් බලන්න main clause එක තමයි my class teacher is very kind. මගේ class teacher හරි කරුණාවන්තයි. relative clause එක තමයි who lives in Gaul. එයා ජීවත් වෙන්නේ ගාල්ලේ. එතකොට මේ relative clause එක අත්‍යවශ්‍යයිද main clause එකේ තේරුමට? My class teacher is very kind. මගේ class teacher හරි කරුණාවන්තයි. ඒකේ තේරුම ගන්න අපිට මේක ඕනද? අත්‍යවශ්‍යයිද? නෑ, අත්‍යවශ්‍ය නෑ. හරිද? එතකොට මේ relative clause එකෙන් අපිට කරන්නේ අපි කියන additional information. ඒ කියන්නේ වැඩිපුර තොරතුරු ලබා දෙනවා. ඒවා non essential කියලා කියන එක අත්‍යවශ්‍ය තොරතුරු නෙවෙයි. එතකොට relative clause එකකින් අත්‍යවශ්‍ය නොවන ඒ කියන්නේ නාම පදේ අඳුන ගන්න අත්‍යවශ්‍ය නොවන වැඩිපුර තොරතුරු දෙනවා නම් අපි ඒ relative clauses වලට කියනවා මොනවා කියලාද? non defining relative clauses. හරිද? අත්‍යවශ්‍ය තොරතුරු දෙනවා නම් relative clause එකෙන් ඒවා defining relative clauses. අත්‍යවශ්‍ය නොවන මම කිව්වේ non essential අත්‍යවශ්‍ය නොවන තොරතුරු දෙනවා නම් ඒවා non defining relative clauses. දැන් මේක හොඳට මතක තියාගන්න ඕන. clause එක non defining නම් ඒ කියන්නේ අත්‍යවශ්‍ය නොවන වැඩිපුර තොරතුරු නම් දෙන්නේ අපි මේ clause එක මැද නම් ආවේ වාක්‍යයේ මුලටයි අගටයි කමා දෙකක් දාන්න ඕන. clause එක non defining නම් කමාස් දාන්න ඕන. clause එක defining නම් හරිද? clause එක defining ඒ කියන්නේ මේ කියන clause එක defining clause එකක් නම් ඒ කියන්නේ මේ තොරතුර අත්‍යවශ්‍යයි නම් වාක්‍යයට ඒ කියන්නේ essential information එකක් නම් ඒ කියන්නේ ඒතකොට clause එක defining නේ. එතකොට අපි කමාස් දාන්නේ නැහැ. හරිද? defining relative clause එකක් නම් කමා දාන්නේ නැහැ. non defining නම් මැදට આવොත් මුලටයි අගටයි කමා එකක් දාන්න ඕන. අගට આવොත් එහෙම අපි මේ පටන් ගන්න තැනට විතරක් කමා එකක් දාන්න. හරි?
ඒතර මතක තියාගන්න non defining relative clauses වලට අපි කමා දානවා defining ඒවට කමා දාන්නේ නැහැ. තාම මේකත් ඉගෙන ගන්න. මම කොහොමද that පාවිච්චි කරන්න පුළුවන් කියලා ඔය හැමතැනම මතක තියාගන්න non defining relative clauses වල අපිට that පාවිච්චි කරන්න බෑ. හරිද? clause එක non defining නම් අපිට that දාන්න බෑ. දැන් the woman who is wearing a red saree is my mother. මේක defining එකක් නේ. එතකොට අපිට මෙතෙන්ට that දාන්න පුළුවන්. who අයින් කළ that දාතයි. the woman that is wearing a red saree is my mother. clause එක non defining නම් මෙතෙන්ට that දාන්න බෑ. හරිද? එතකොට that කියන එක මම කියවර who වෙනුවට අපිට that ගන්න පුළුවන් which වෙනුවට that ගන්න පුළුවන් කියලා. එහෙම කරන්න පුළුවන් defining relative clauses වල විතරයි. non defining ඒවයි බෑ. හරිද? right. ඔය තමයි relative clauses වල අද අපි ඉගෙන ගන්න පාඩම. ඒතර මතක තියාගන්න relative clauses වල අපි relative clause එකක් කියන්නේ relative pronoun එකකින් පටන්ගෙන ඊට ඉස්සරහා නාම පදේ ගැන අපිට තොරතුරක් දෙනවා. හරිද? අනිත් එක තමයි relative clause එකක් කියන්නේ subordinate clause එකක්. ඒ කියන්නේ ඒක නිතරම main clause එකක් එක්ක සම්බන්ධ වෙලා එන්න ඕනේ. අනිත් එක තමයි relative clauses පටන් ගන්න අපි relative pronouns කීපයක් කිව්වා. පුද්ගලයෝ ගැන නම් subject එකේදී who, object එකේදී whom. දේවල් ගැන subject එකේදී object එකේදී දෙකේම which. අයිතිය කියනවා නම් possessive form එකේදී whose කියන එක තමයි අපි ගන්න. ඊළඟට අපි අන්තිමට කතා කරා defining non defining relative clause ගැන. relative clause එකෙන් කියන විස්තරය main clause එකට අවශ්‍යයි නම් essential නම් තේරුම ගන්න. එතකොට ඒවා defining relative clauses. defining relative clauses එක අපි commas පාවිච්චි කරන්නේ නැහැ. relative clause එකෙන් කියන තොරතුර අත්‍යවශ්‍ය නැත්තම් වැඩිපුර විස්තරයක් නම් කියන්නේ ඒවා non defining relative clauses. ඒවට commas ඕනේ. commas දාලා ලියන්න ඕනේ. ඊළඟට non defining relative clauses එක අපි that පාවිච්චි කරන්නේ නැහැ. හරිද? මම කියවර who which වෙනකොට අපිට that ගන්න පුළුවන් කියලා. ඒව ගන්න පුළුවන් defining relative clauses වල විතරයි. right. ඕක තමයි relative clauses වල පාඩම. right. දැන් මම පොඩි activity එකක් දෙන්නම්. මෙන්න මේ activity 3 ඉක්මනට කරන්න. මේකේ තියෙන්නේ who which whom whose where when කියලා තියෙනවා. when where දාන්නේ where දාන්නේ තැනක් ගැන කියනකොට when දාන්නේ කාලයක් ගැන කියනකොට. හොඳද? ඉක්මනට හිස්තැන් පුරවන්න. මේක වා තියෙන activity 3 ඔයාලගේ page number 87 87. 86 වල තනිකර මේ note එක දින අපි දැන් කියපු ටික තමයි. හරිද? ඔව් බලමු answers එන විදිහ හොඳද? මේක අපිට තියෙන who which whom whose where when කියන relative pronouns ටික දාන්න තියෙන්නේ. හොඳද? දැන් බලමු කොහොමද මේකේ answers එන්නේ කියලා. පළවෙනි වාක්‍ය කියනවා the first sentence is a surgeon is a doctor blank එක performs of operations. දැන් surgeon is a doctor කියන්නේ main clause එක. surgeon කියන්නේ doctor කෙනෙක්. හරිද? doctor තමයි විස්තර කරන්නේ. පුද්ගලයෙක් විස්තර කරනවානේ. එතකොට
subject එක විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකද verb එක performs කියන්නේ verb එක. හරි? එතකොට අපි ගන්න ඕන පුද්ගලයෙක් subject එකට ආවොත් කොහොමද ගන්න relative pronoun එක අපි කිව්වා who කියලා ගන්න. පළවෙනි එකට who. Surgeon is a doctor who performs operations. Next one, thermometer. Thermometer is an instrument. Thermometer කියන උපකරණයක්. Blank is used to measure temperature. එතන thermometer is an instrument කියන්නේ thermometer කියන උපකරණයක්. ඒක තමයි main clause එක. ඊළඟට is used to measure temperature. එක පාවිච්චි කරනවා උෂ්ණත්වය මනින්න. ඒතර instrument කියන එක ගැන තමයි විස්තර කරන්නේ. දෙයක් ගැනනේ විස්තර කරන්නේ. හරිද? subject එක විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි which කියලා ගන්නවා. Thermometer is an instrument which is used to measure temperature. Next one, Nisa. Nisa. Nisam බලන්න is one of my close friends rang me yesterday. Nisam කියන්නේ one of my close friends මගේ හොඳ ළඟ යාළුවෙක් rang me yesterday. එතකොට ඒක relative clause එක. එතකොට ඒකෙන් විස්තර කරන්නේ නිසාම් ගැන. පුද්ගලයෙක් subject එක විදිහට ඇවිල්ලා තියෙන අයිමත් අපි ගන්නේ who. Nisam, who is my close friend, rang me yesterday. Fourth one, I've got a cousin. මට ඉන්නවා cousin කෙනෙක්, ඥාති සහෝදරයෙක් එහෙම නැත්නම් සහෝදරියක්. relative clause එක තමයි blank එක hobbies gardening. ඔහුගේ cousins hobbies gardening. ඔහුගේ hobby එක gardening. ඒ කියන්නේ possessive form එක යන්නේ. possessive form එකේ අපි පුද්ගලයන්ට දේවල් වලට ඔක්කොම දාන්නේ whose hobbies gardening. Next one, tell me a time. මට වෙලාවක් කියන්න. වෙලාවක් ගැන කියනවා නම් අපි කොහොම when පාවිච්චි කරන්න ඕන. when we can meet. It is an old movie. මේක පරණ චිත්‍රපටයක්. පරණ චිත්‍රපටයක්. ඒතර relative clause එක තමයි title I have forgotten. හරිද? movies title I have forgotten. මේ චිත්‍රපටයේ title එක මට මතක නැහැ. මොකද ඒතර අපි ගන්න relative clause එක උතෙන්ට. ඔව් අපි ගන්න ඕන අයිතියනි කියන්නේ title කියන්නේ ඔව් අයිතිය. ඒතර whose title කියලා එනවනේ මොකද අපි පුද්ගලයන්ට දේවල් වලට දෙකටම පාවිච්චි කරන්නේ whose. It is an old movie whose title I have forgotten. The factory, කර්මාන්ත ශාලාව, ඉස්තනක් my uncle works, මගේ uncle වැඩ කරන, is going to close down. ඒතර බලන්න main clause එක තමයි the factory is going to close down. factory වහන්නයි යන්නේ. තැනක් ගැන කියන්නේ මගේ uncle එතන වැඩ කරන්නේ. තැනක් ගැන නම් where කියන අපි relative pronoun එක පාවිච්චි කරනවා. The factory where my uncle works is going to close down. Number 8, my friend Ravi, මගේ යාළුවා Ravi, blank එකක්, we met at the library yesterday. අපි ඊයේ library එකේදී හම්බ වුණා. read at least 2 books every month. මාසෙට එයා පොත් දෙකක් කියවනවා. ඒතර my friend Ravi reads at least 2 books every month. මාසෙට අඩුම තරමේ පොත් දෙකක් කියවනවා. ඒතර එයාගෙන් relative clause එක තමයි ඉස්තනක් we met at the library yesterday. දැන් එතන
met කියලා verb එක තියෙනවා we කියලා subject එක තියෙනවා. ඒ කියන්නේ මේ object එක තමයි තියෙන්නේ. පුද්ගලයෙක් ගැන විස්තර කරන රවි ගැන. එහෙනම් පුද්ගලයෙක් ගැන විස්තර කරන object එකට අපි ගන්නේ whom. okay who ගන්නත් පුළුවන්. ඒකට අපිට පොතේ කියලා තියෙන whom ගන්න කියලා. ඔන්න ඔය විදිහට උත්තරේ එන්න ඕන. වැරදි තියෙනවා නම් මට හදාගන්න. who, which, who, whose, when, whose, where, whom. ඔය විදිහට answers ටික එනවා. right ඊළඟට ගෙදරදි කරන්න ඕනේ. දැන් ඔයාලා මේ ගෙදරදි මේ ප්‍රශ්න ටික ලියලා උත්තර ටික දාගන්නත් ඕනේ. ඊළඟට තව එකක් දෙනවා ගෙදරදි කරන්න. මේ activity 4 add commas where necessary. කියන්නේ අත්‍යවශ්‍ය තැන් වලට commas දාන්න. remember not all sentences need them. මතක තියාගන්න ඔක්කොම sentences වලට comma ඕනේ නැහැ. අපි කිව්වා comma දාන්නේ non defining relative clauses වලට විතරයි. හරිද? non defining relative clauses වලට විතරයි. defining relative clause එකක් නම් comma දාන්නේ නැහැ. හරිද? defining relative clauses කියන්නේ අනිවාර්යෙන් වාක්‍යයට අත්‍යවශ්‍යයි තේරුම ගන්න. non defining කිව්වහම තේරුම ඕනේ නැහැ. අමතර විස්තරයක් දෙන්නේ. අන්න ඒ වගේ අමතර විස්තරයක් දෙන relative clauses වලට අපි comma දාලා ගන්න ඕනේ. හරිද? එතකොට මෙතන වාක්‍ය 10ක් තියෙනවා. ඒ වාක්‍ය 10යි commas දාන්න ඕනේ. හරිද? activity 4 එක කරන්න ඕන. ලබන සතිය අපි උත්තර කතා කරමු. ඊළඟට තව ඔයාලගේ ටියුට් එකේ වැඩක් දෙනවා මම. ටියුට් එකේ 6 වෙනි ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ ඔව් ඔය 8 වෙනි ප්‍රශ්න නම් පොතේ තියෙනවා. හොඳ ටියුට් එකේ තියෙනවා. ඔව් ඔයාලා එතකොට කරන්න ඕන 6 7 8 මම පෙන්නන්නම්. ටියුට් එකේ question number 6 ඒ කියන්නේ පිටුව 3 තුන්වෙනි පිටුවේ 6 වෙනි ප්‍රශ්නේ. ඒකේ උත්තර එහා පැත්තේ තියෙන relative clause එක ඔයාලා තියෙන relative clause එක හිස් තැනට දාන්න. 7 වෙනි ප්‍රශ්නේ ඒත් හිස් තැන පුරවන relative clause වලින් අපෝ 8 වෙනි ප්‍රශ්නේ මෙයාලා පොතේ තියෙන එකම 6 7 8 හරිද? මේ ටික කරන්න. 6 7 8 ප්‍රශ්න ටික කරන්න. ඊළඟ දවසේ අපි answers කතා කරමු. right හරිද? එතකොට ලබන සතියේ තියෙන බ්‍රහස්පතින්දා හොඳද? බ්‍රහස්පතින්දා වෙනදා තියෙන රෑ 7:45ට ඒ වෙලාවට තමයි පන්ති දින වැඩ ටික කරලා තියන්න. හොඳද? අපි ඒකේ උත්තර ඒ වෙලාවට කතා කරමු. right එහෙනම් අදට ක්ලාස් එක නවත්තනවා. good morning children.